ඔබ සමහර විට මේ ස්ථානෙට පිරිත් පැන් ලබා ගන්න ආව නම් මතක ඇති. මේ ඉස්සර පිරිත් පැන් ලබා දීපු ස්ථානය. කතාවට කියන්නේ දෛනික ආදායම මේ දවස්වල දැන් අවුරුදු 15කට ඉස්සෙල්ලා ලක්ෂ 40ක් කියලා. එකපාරටම මේ රැල්ලක් වගේ ආපු පිරිස එන්නේ නැතුව ගියේ මොකද හේතුව? ඒකට බලපාන කාරණා කීපයක් තියෙනවා මත්මා. Travel with Chatura. ළඟදි දවසක දොළුකන්ද එහෙම ආවද? ඉස්සර නම් සමහර විට පිරිත් පැන් ගන්න ඕන හින්දා, ලෙඩ සුව කර ගන්න ඕන හින්දා දවස් ගාණක් ඇවිල්ලා මේ අහල පහල ගම් හැම එකම නැවතිලා ඉන්න ඇති. ගෙවල් ඔක්කොගෙම නැවතිලා ඉන්නට ඇති. දිගු පෝලිං වල ඉන්නට ඇති. ආවෙ නැද්ද ළඟදී? දැන් දොළුකන්ද ගොඩක් වෙනස් වෙලා. ඒ දොළුකන්ද නෙමෙයි තියෙන්නේ. දැන් ඇත්තටම තියෙන්නේ ආරණ්‍ය සේනාසනේ. ඉතින් දොළුකන්ද ඇත්තටම කොටසක්ම විනාශමුඛයට ගිහිල්ලා. වෙලා තියෙන දේවල් මොනවද කියලා බලන්න. අද අපිත් එක්ක එහෙනම් යමු. කොච්චර වල් බිහි වෙලාද කියනවනම් ඒ යෝජනා ක්‍රම මේ යෝජනා ක්‍රම මේ කොයි කාලේද 1999 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අනුරුද්ධ රත්වත්ති නියෝජ්‍ය මාත්‍ය රාජ්‍ය ආරක්ෂක ඒ කාලේ ඔක්කොම ඉතින් වල් බිහි වෙලා තියෙනවා. ගම්මු කියන්නේ ඉස්තර නම් දායක සභා අර සභා මේ සභා පිටින් ආපු දායක ගොඩක් හිටියා කියලා. දැන් නම් හැබැයි කවුරුත් නැහැ කියන එක තමයි වල් රැදිලා තියෙන විදිහම පේන්නේ. ස්වාමීනාන්සේතර ඔබ වහන්සේද ඉස්සර ඉඳලා මේ ස්ථානයේ අර පිරිත් පැන් ලබා දුන්නේ මේ සියලු කටයුතු සිද්ධ කළේ? නෑ මීට කලින් මේ ආරණ්‍ය සේනාසනයේ පුද පූජා කටයුතු ආශිර්වාද බෝධි පූජා කටයුතු කළේ අපේ ගුරු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ දැනට වැඩ ඉන්නේ පුත්තලමේ විලඳගොඩ ආරණ්‍ය සේනාසනයේ. උන්වහන්සේ ලංකාවේ බෞද්ධ පින්නතුන් කවුරුත් දන්නවා අනුරාධපුර නන්ද විමල ස්වාමීන් වහන්සේ වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒතර ඔබ වහන්සේගේ නම හඳුන්වන්නේ කොහොමද? මගේ නම වේදනීය නන්ද සීල.
සමහර විට මේ ස්ථානයට පිරිත් පැන් ලබා ගන්න ආව නම් මතක ඇති. මේ කාර්යාලය තිබිච්ච තැන. මෙතන ඉඳලා ඉතිහාසෙ මම ඇවිල්ලා නැහැ කියන විදිහට පරිගණක වැඩවලට අනිකුත් වැඩවලට නම් සඳහන් කරන්න මේ ස්ථානයේ තමයි ඔය කාර්යාල පද්ධතිය තිබිලා තියෙන්නේ. අද මේ ඔක්කොම ඉවත් කරලා තියෙන්නේ. කතාවට කියන්නේ දෛනික ආදායම මේ දවස්වල දැන් අවුරුදු 15කට ඉස්සෙල්ලා ලක්ෂ 40ක් කියලා. ඒක අපේ වත්මන් ස්වාමීන් වහන්සේත් ඉතින් තහවුරු කරා. ඉතින් ඒ වගේම කාන්තාවන් 20 දෙනෙක් ගමේ අය මේ එක එක තැන්වල ගැට ගහලා තිබිච්ච පඳුරු ලිහන්න විතරක් දෛනිකව සේවයේ යෙදුණා කියලා තමයි කියන්නේ. පොර බෑග් වලින් කාසි පුරෝලා සල්ලි පටවන් ගියා කියලා කියන්නේ. එහෙම තිබ්බ දොළු කන්ද තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ. ඒ කාලේ මෙතනට ආවනම් ඔයගොල්ලෝ දොළුකන්ද මාලිගයටත් එන්න ඇති. කොයි කරඩු වහන්සේට බුදු පූජා පවත්වන්න ඒ වගේම වන්දනාමාන කරන්න එන්නට ඇති. කොහොමද අද තියෙනව ඇත්තේ? ජනෙල් දොරවලුත් නැහැ වගේ. එතකොට මේ ස්ථානෙට දැන් එකපාරට මේ පිරිත් පැන් ගන්න ආපු විශාල පිරිසක් හිටියා. ලෙඩ රෝග සුව කර ගන්න ආපු පිරිසක් හිටියා. එකපාරටම මේ රැල්ලක් වගේ ආපු පිරිස එන්නේ නැතුව ගියේ මොකද හේතුව? ඒකට බලපාන කාරණා කීපයක් තියෙනවා මහත්මයා. එකක් තමයි ඇත්තටම ජනමාධ්‍යෙන් ඒ කාලේ මේක විවේචනය කරපු අවස්ථා තියෙනවා. දැන් අපි මේ සාමාන්‍යයෙන් අපේ කනට වඩා ප්‍රබල වෙන්නේ ඇහැනේ. දැන් ගොඩක් ලෝකයේ මිනිස්සු යමක් තීරණය කරන්නේ ඇහැට පේන දෙයට වඩා තමන්ගේ කනට ඇහෙන දේ. ඉතින් දොළුකන්ද පිළිබඳවත් යම් යම් තීන්දුව තීරණ වලට සහ යම් යම් දේවල් මිනිස්සු හිතාගෙන ඉන්නේ ඇත්තටම මෙහෙට ඇවිල්ලා ඒවා අධ්‍යයනය කරලවත් නිරීක්ෂණය කරලවත් පරීක්ෂණය කරලවත් නෙමෙයි තමන්ගේ කනට ඇහුණ යමක් එහෙම නැත්නම් ජනමාධ්‍යෙන් දැනගන්න ලැබුණු යම් විකෘතියක්. ඒතර ඔබ වහන්සේත් පිරිත් පැන් ලබා දීම කරනවද දැන්? නැහැ. ඒ වැඩපිළිවෙල අවසන් වෙලා දැන්ට අවුරුදු 15ක් පමණ වෙනවා. මම මේ සේනාසනයේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ මේකේ විහාරාධිපතින් වහන්සේ හැටියට පත් වෙන්නේ 2010 වර්ෂයේ. දැන්ට අවුරුදු 10කට පමණ කලින්. ඒතර ඔබ වහන්සේ මේ ස්ථානේ බාර ගන්නකොට මෙතන වැඩ වාසය කරේ නැද්ද ස්වාමීන් වහන්සේ නමක් කවුරුක්ක? මෙතන භික්ෂුන් වහන්සේලා දෙනමක් පමණ වැඩ හිටියා. හැබැයි මේක මීටත් වඩා දැන් අපි මේ දකිනවා මේක මේ විනාශ වෙලා ගොඩනැගිලි කැඩිලා බින්දිලා මේවා විනාශ වෙලා තියෙන ආකාරය මීටත් වඩා අඳුරු ස්වභාවයක් තමයි 2010 වෙනකොට තිබුණේ. ඇත්තටම දායක සභාවක් තිබ්බේ නැහැ. ඒ වගේම අඩුම තරමේ භික්ෂුන් වහන්සේලාට දානි ටිකවත් ලැබුණේ නැහැ. මම ඇවිල්ලත් මාස 6ක පමණ කාලයක් දානි ටික මෙහි පිළිවෙල කරගෙන තමයි දානේ වැළඳුවේ. ඒ වගේම දායක සභාව සතු වත්කමක් කියලා යමක් තිබ්බේ නැහැ. ඉතින් මේ වගේ ඊ타ත්ම අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයක් තමයි මේ 2010 අපි මේක බාරගන්න තිබුණේ. කොහොමද වවුල් ගඳ? අමතක වුණා ගඳ එන්නේ නැහැ නේ ඔයගොල්ලන්ට. මට නේ. වවුල් ගුහාව.
ඉස්සර පිරිත් පෑන් ලබා දීපු ස්ථානය. ඒ ස්වාමීන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ මෙතන. දැන් අද ඒ සියල්ල කැඩී බිඳිලා බවුල්ලු ලගින ගුහාවක් බවට පත් වෙලා. පිරිත් පෑන් මේ ස්ථානයේ ලබා දීලා තින්නේ ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ වැඩ වාසය කළා. ඉතින් මේ පොකුණට එකතු වෙච්ච ජලය බොහොම පිරිසිදුව තිබුණා කියලා තමයි ඒ කාලේ නම් කියන්නේ. ඒවා තමයි පිරිත් පෑන් පස්සේ පිරිත් කළා ලබා දීලා තින්නේ. පහළ ආශිර්වාද සිද්ධ කළා තින්නේ. අද හැබැයි ඉතින් අවුරුදු 15ක වගේ කෙටි කාලයක් තුළ මේවා ඔක්කොම මේ විදිහට විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා කරන දෙයක් හරි මාර්ගයේ කිරීම, විශ්වාසවන්තව කිරීම සහ ඒ සම්බන්ධයෙන් ජනතා ආකර්ෂණය ඇති වෙනකොට ඒවා කොහොමද කළමනාකරණය කරගන්නේ? ඒවා ඔක්කොම වත්මන් ස්වාමීන් වහන්සේලාට තාපව් හිතන්න අවස්ථාවක් මේක. මොකද දැනුත් විවිධ දේවල් දෙනවා, විවිධ දේවල් බෙදීම් කරනවා. විවිධ විදිහට බොහෝ දේවල් කරනවානේ. ආරාම, මාලිගා, පන්සල් එක දේවල් හදනවානේ. ඉතින් බොහොම කල්පනාවෙන් හිතන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේ දොළුකන්දට ආවම හැම ස්වාමීන් වහන්සේට මේක කල්පනා කරලා බලන්න පුළුවන්. අපි මේ ඉන්න තැන ඊ타මත්ම පැරණි කටාරම් සහිත ගල්ලෙනක්. මේ ගල්ලෙනේ කටාරමට යට කොටසේ අපිට දකින්නට පුළුවන් බ්‍රාහ්මී අක්ෂර. මේ බ්‍රාහ්මී අක්ෂර పూర్ව බ්‍රාහ්මී අක්ෂර යුගයට අයිති. ඒ කියන්නේ අනුරාධපුර මුල් යුගයට මේ ලෙන හදලා පූජා කරපු දායකතුමාගේ විස්තර තමයි මේ ලෙන් ලිපිය අපිට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. තිස්ස නැමැති දායක භවතෙක් තමයි අතීතයේ මේ ලෙන හදලා පූජා කළ බව මේ අක්ෂර වලින් කියවෙන්නේ. දොළුකන්ද හරිද වැරදිද? ඒ පිරිත්වල බලයක් තිබුණද නැද්ද? වෙච්ච දේ හරිද වැරදිද කියන්න මම දන්නේ නැහැ. මොකද මගේ කාලේ නෙමෙයි මේක. අපි දන්නේ පුංචි සන්දී කියපු දේවල්, අහපු දේවල් තමයි. හැබැයි ඒක කොහොම වුණත් අද මේ තියෙන තත්ත්වය බැලුවෙන් පස්සේ මේ බොහෝ ගරා වැටිච්ච තැන් දැක්කන් පස්සේ මේ ආරණ්‍ය සේනාසනයක් විදිහට බොහොම බෞද්ධයන්ට වටින තැනක් විදිහට මේක ගොඩනගන්න මේ ස්වාමින් වහන්සේලා උත්සාහ කරනවා. නැත්තම් අපරාධ මේ ආරාම සංකීර්ණ මේ සියලු දේවල්. ඉතින් මං හිතන්නේ මේකට අපි ඔක්කොම එකතු වෙලා වැඩ කටයුතු කරන්නට ඕන. ඉතිහාසය අමතක කරමු. මොකද මේ පරිච්ඡේදය ඉවරයි. මේක දැන් ආරණ්‍යයක් විදිහට තමයි ගොඩනගන්නේ.